අයිබෝවන් තාර්කික ద్వාර පාඩමේ දෙවනි කොටස. මේකේ පළවෙනි කොටසේ වීඩියෝ එක දැන්ටමත් බලලා නැත්නම් ඒක කරුණාකරලා ගිහිල්ලා බලන්න. ඒකේ ඔක්කොම අවශ්‍ය කරන මූලික අඩිතාලම මම ගොඩනගලා තියෙනවා මේ පාඩම ඉස්සරහට ඔයගලන්ට තේරුම් ගන්න. එහෙනම් බලමු. මම ඔයගලන්ට කිව්වා දැන් අපි මේ පාඩමේදී ඉගෙන ගන්නේ තාර්කික ద్వාර ගැන කියලා. මෙන්න මේ තාර්කික ద్వාර ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදෙනවා. එකක් තමයි අපි කියනවා එකට සරල ద్వාර කියලා. ඊළඟ කොටස තමයි සංයුක්ත ద్వාර. සරල ద్వාර ගත්තම සරල ద్వාරවල කොටස් ద్వාර තුනක් තියෙනවා. එහෙම නැත්නම් දොරටු තුනක් තියෙනවා. එකක් තමයි මෙන්න මේ and දොරටුව, o දොරටුව සහ not දොරටුව. සංයුක්ත ద్వාර ගත්තාම දොරටු හතරක් තියෙනවා. එකක් තමයි NAND දොරටුව, NOR දොරටුව, XOR දොරටුව සහ XNOR දොරටුව. දැන් අපි බලමු මුලින්ම අපි සරල ద్వාර දෙස අවධානය යොමු කරමු. මෙන්න මේ සරල ద్వාර කොහොමද වැඩ කරන්නේ? මෙයාවල විද්‍යුත් පරිපථ ගොඩනැගිලා තියෙන්නේ කොහොමද? ඒ විද්‍යුත් පරිපථ සඳහා යොදන සංකේත මොනවාද කියලා අපි ඉගෙන ගනිමු. එහෙනම් මුලින්ම අපි අවධානය යොමු කරමු AND දොරටුව දෙසට. මේ තියෙන්නේ අපි මුලින්ම ඉගෙන ගන්න යන දොරටුව, සරල දොරටුව AND ద్వාරය. මේක මේ බූලිය ගුණ කිරීම කියලා තියෙනවා. අපි ඒක ටිකක් ඉස්සරහට ඉගෙන ගමු. මේකෙන් මේ මොකක්ද මේ කියන්නේ කියලා. මේක දැන්ට ප්‍රශ්නයක් කරගන්න එපා. මේක අපි විද්‍යුත් පරිපථයේ දෙස අවධානය යොමු කරොත් මේ AND දොරටුවේ ස්විච් දෙකක් සම්බන්ධ කරලා තියෙනවා එක පේලියට. අපි මේකට කියනවා ශ්‍රේණිගත සම්බන්ධ කිරීමක් කියලා. ඊළඟට අපි ගාව තියෙනවා වියලි කෝෂයක්. ඊළඟට තියෙනවා බල්බ් එකක්. මෙන්න මේ විදිහ තමයි අපේ මේ AND දොරටුව නිරූපණය කරන්නේ විද්‍යුත් පරිපථයක් ඔස්සේ. අපි එහෙනම් බලමු මෙන්න මේ විද්‍යුත් පරිපථය ක්‍රියාත්මක වෙන්නේ කොහොමද කියලා. එහෙනම් දැන් බලමු මේ AND ద్వාරය කොහොමද වැඩ කරන්නේ කියලා. ඒ කියන්නේ මොන අවස්ථාවේදීද මේ බල්බ් එක පත් වෙන්නේ කියලා බලමු. ඊට කලින් දැන් මේ තියෙන රූප සටහනක්. මේ අපි ඇඳලා තියෙන පරිපථය ඇත්තටම හදපු එකක් නෙමෙයි, සංකේත භාවිතා කරලා ඇඳපු රූප සටහනක්. එතකොට මේ රූප සටහනකදී අපිට හිතා ගන්න බෑ කොහොමද ඒ කියන්නේ බල්බ් එක පත් වෙනවද නැද්ද කියලා අපිට පේන්නේ නැහැ. ඒකින්ද මේ පරිපථයේ ක්‍රියාකාරීත්වය කොහොමද වෙන්නේ කියලා. එහෙම නැත්නම් මේ බල්බ් එක පත් වෙන්නේ මොන අවස්ථාවේදීද කියලා බලන්න අපි භාවිතා කරනවා වගුවක්. ඒ වගුවට අපි කියනවා සත්‍යතා වගුව කියලා. එහෙම නැත්නම් truth table එක කියලා. මේ සත්‍යතා වගුව හැදිලා තියෙන විදිය බැලුවොත් මේ බලන්න මෙතන මේ පළවෙනි ස්විච් එක A කියන ස්විච් එක සඳහා වෙනම තීරුවක් වෙන් කරලා තියෙනවා. ඊළඟට B කියන ස්විච් එක සඳහාත් වෙනම තීරුවක් වෙන් කරලා තියෙනවා. දැන් ওই ස්විච් සඳහා තියෙන තීරු කොයි පැත්තෙන්ද තියෙන්නේ? වගුවේ වම් අත පැත්තේ තියෙන්නේ. ඊළඟට අපේ බල්බ් එක මේ X කියන බල්බ් එක සඳහාත් වෙනම තීරුවක් වෙන් කරලා තියෙනවා. ඒක තමයි අවසානයේට තියෙන්නේ. එහෙම නැත්නම් ඒක තියෙන්නේ දකුණු පැත්තේ. දැන් ওই තීරු වලට මේ ස්විච් වල අවස්ථා මාරු වෙනකොට එහෙම නැත්නම් දැන් ස්විච් එකක් තියෙන්න පුළුවන් අවස්ථා මොනවාද? එකක් ඔන් අවස්ථාව, අනික එක ඕෆ් අවස්ථාව. අන්නේ අවස්ථා මාරු වෙනකොට අපි ආගයන් මෙතන පුරවලා ඒ අදාළ ආගයන් අපි බලමු කොහොමද බල්බ් එක ක්‍රියාත්මක වෙනවාද, ක්‍රියා විරහිත වෙනවාද කියලා. එහෙනම් අපි මේ පරිපථයේ පළමු අවස්ථාව දෙස අවධානය යොමු කරමු. පළමු අවස්ථාවේදී බලන්න A කියන ස්විච් එක තියෙන්නේ විවෘතව. ඒ කියන්නේ ඕෆ් කියන අවස්ථාවේ. B කියන ස්විච් එකක් තියෙන්නේ විවෘතව. B කියන ස්විච් එකත් ඕෆ් කියන අවස්ථාවේ තියෙන්නේ. දැන් ඔයගොල්ලෝ කලින් වීඩියෝ එක බැලුවා නම් දන්නවා මෙන්න මේ අවස්ථාව ස්විච් එක මෙන්න මේ විදිහට මේ අවස්ථාවේ තියෙනවා නම් ඒකට අපි දීලා තියෙන අගය මොකක්ද කියලා ඔයගොල්ලෝ දන්නවා. අපි එහෙනම් බලමු මේකට දෙන්න අවශ්‍ය අගය මොකක්ද කියලා. A කියන ස්විච් එක පළවෙනි අවස්ථාවේදී තියෙන්නේ ඒක අපි නිරූපණය කරන්නේ බිඳුව කියන අගය. බිඳුව කියන අගයෙන් කියන්නේ off. එතකොට A කියන ස්විච් එකේ තියෙන්නේ
off කියන අවස්ථාවේ. එහෙනම් අපි බලමු B switch එකත් මොන අවස්ථාවේද තියෙන්නේ කියලා. B කියන switch එකත් විවෘතව තියෙන්නේ. ඒ කියන්නේ ඒකත් තියෙන්නේ off කියන අවස්ථාවේ. නිරූපිතාගේ බිඳුවයි බිඳුව කියන අගෙන් කියන්නේ off. එහෙනම් දැන් switch දෙකම off කියන අවස්ථාවේ තියෙනවා. අපි එහෙනම් බලමු මේ බැටරියෙන් එන විදුලි ධාරාව කොහොමද යන්නේ කියලා. මෙතනින් යනවා විදුලි ධාරාව ධනාග්‍රේ ඉඳලා ඍණාග්‍රේට යන හැමතිස්සෙම මෙතනින් පටන් ගන්න විදුලි ධාරාව ගියා. එයාට බලන්න මෙන්න මෙතනින් එහාට යන්න විදිහක් නැහැ. ඇයි? මේ ස්විච් එක විවෘතව පවතින හින්දා. එතනින් එහාට යන්න බෑ. එතකොට මේ විදුලි ධාරාව මෙතනින් නතර වෙනවා. එතනින් නතර වෙනවා. ඒ කියන්නේ බල්බ් එකට විදුලිය යන්නේ නැහැ. ඒ කියන්නේ මේ බල්බ් එක පත්තු වෙන්නේ නැහැ. එතකොට බල්බ් එකක් එහෙම නැත්නම් මේ විදුලි උපකරණයක් ක්‍රියා විරහිතයි කියන්නේ අපි ඒක නිරූපණය කරන්නේ ඒකේ බිඳුව කියන අගේ. ඒ කියන්නේ off. එතකොට දැන් අපි දන්නවා මේ AND ద్వාරයේදී ස්විච් දෙකම off වෙලා තිබ්බොත් බල්බ් එකත් off. දැන් ඉතින් මේක බොහොම සුළු දෙයක්. මේක ඕනෑම කෙනෙකුට හිතා ගන්න පුළුවන්. ස්විච් එකක් off කරනවා කියන්නේ බල්බ් එක off වෙනවා. නමුත් සමහර පරිපත තියෙනවා ස්විච් එක on කරද්දී විදුලි උපකරණය මේ ක්‍රියා විරහිත වෙනවා. ඒ කියන්නේ ස්විච් එක on කරද්දී බල්බ් එකක් නම් බල්බ් එක off වෙනවා. ස්විච් එක off කරද්දී බල්බ් එක on වෙනවා. එහෙම අවස්ථාවක් තියෙනවා. අපි ඒ වගේකුත් බලමු. අපි බලමු මේ ඉදිරියට තව ඔය වගේ ద్వාර ගොඩක් තියෙනවා ඉගෙන ගන්න. තාම අපි මේ පළවෙනි ద్వාරය බලන්නේ. දැනට පළවෙනි ద్వාරය AND ద్వාරය බොහොම සරලයි. පළවෙනි අවස්ථාව අපි බැලුවා. ස්විච් දෙකම off කියන අවස්ථාවේ තියෙනකොට එහෙම නැත්නම් ස්විච් දෙකම බිඳුව කියන අවස්ථාවේ තියෙනකොට බල්බ් එකත් off, බල්බ් එකත් බිඳුව කියන අවස්ථාවේ තියෙන්නේ. බල්බ් එක ක්‍රියා විරහිතයි. අපි එහෙනම් දෙවෙනි අවස්ථාව දෙස අවධානය යොමු කරමු. මේ තියෙන්නේ දෙවෙනි අවස්ථාව. දෙවෙනි අවස්ථාවේදී බලන්න A කියන ස්විච් එක තාමත් තියෙන්නේ off කියන අවස්ථාවේ නිරූපිත අගය බිඳුවයි. ඒක off කියන අවස්ථාවේ තියෙන්නේ. B කියන ස්විච් එක වෙනස් වෙලා තියෙනව නේද? B කියන ස්විච් එක දැන් තියෙන්නේ on කියන අවස්ථාවේ. on කියන අවස්ථාවේ නිරූපණය කරන්නේ එක කියන සංඛ්‍යාව. ඒක on එකේ තියෙන. අපි එහෙනම් බලමු විදුලි ධාරාවක් යවලා කොහොමද මේ අවස්ථාවේදී බල්බ් එක ක්‍රියාත්මක වෙන්නේ කියලා. ධනාග්‍රයෙන් පටන් ගන්න. තාමත් කලින් ප්‍රශ්නයම තමයි තියෙන්නේ. මෙන්න මේ ස්විච් එකේ තියෙන off අවස්ථාව. ඒ කියන්නේ මෙතනින් එහාට මේ විදුලි ධාරාව ගමන් කරන්න බෑ. මෙතනින් එහාට ගමන් කරන්න බෑ කියන්නේ බල්බ් එකට විදුලිය එන්නේ නැහැ. බල්බ් එකට විදුලිය එන්නේ නැහැ කියන්නේ බල්බ් එක දැල් වෙන්නේ නැහැ. ඉතින් මේ AND ద్వාරයේදී අපි බලමු දැන් B කියන ස්විච් එක විතරක් on එකේ තිබ්බට දැනට හරියන්නේ නැහැ. බල්බ් එක පත්තු වෙන්නේ නැහැ. එතකොට බල්බ් එක පත්තු වෙන්නේ නැහැ කියන්නේ ඒකෙන් නිරූපණය කරන්නේත් බිඳුව කියන සංඛ්‍යාව. ඒකත් off. අපි එහෙනම් ඊළඟට බලමු තුන්වෙනි අවස්ථාවේදී කොහොමද මේ බල්බ් එකේ ක්‍රියාකාරීත්වය තියෙන්නේ කියලා. තුන්වෙනි අවස්ථාවේදී බලන්න A කියන ස්විච් එක දැන් on එකේ තියෙන්නේ. නිරූපිත අගය 1යි. on එකේ තියෙන්නේ. B ස්විච් එකේ අගය වෙනස් වෙලා තියෙනවා නේද? B ස්විච් එකේ අගය දැන් බිඳුව කියලා වෙනස් වෙලා තියෙනවා. ඒ කියන්නේ ඒක තියෙන්නේ off කියන අවස්ථාව. එහෙනම් නැවතත් විදුලි ධාරාවක් යවලා බලමු. දැන් මේක A කියන ස්විච් එක ඔස්සේ ගමන් කරන්න පුළුවන්. නමුත් B කියන ස්විච් එක ඔස්සේ ගමන් කරන්න විදිහක් නැහැ මෙයාට. B කියන ස්විච් එක ඔස්සේ යන්න විදිහක් නැහැ. ඒ කියන්නේ
මේ X කියන බල්බ් එකට විදුලිය එන්නේ නැහැ. X කියන බල්බ් එකේම නිසා පත්තු වෙන්නේ නැහැ. විදුලි උපකරණයක් ක්‍රියාත්මක වෙන්නේ නැහැ කියන්නේ නිරූපිතාගේ බිඳුවයි. ඒ කියන්නේ off කියන අවස්ථාවේදී. එහෙනම් දැන් තුන්වෙනි අවස්ථාවත් අපිට අදහසක් ගන්න පුළුවන්. මෙතනදී බලන්න කලින් අවස්ථාවේදී කලින් අවස්ථාවට පොඩ්ඩක් යමු බලන්න. කලින් අවස්ථාවේදී බලන්න B කියන ස්විච් එක on එකේ තිබ්බත් B ස්විච් එක on එකේ තිබ්බත් තුන්වෙනි අවස්ථාව මේ දෙවෙනි අවස්ථාවේදී B ස්විච් එක on එකේ තිබ්බත් බල්බ් එක off වෙලා තියෙන්නේ. දැන් අපි තුන්වෙනි අවස්ථාවට එමු. තුන්වෙනි අවස්ථාවේදී බලන්න A ස්විච් එක on එකේ තියෙන්නේ. A ස්විච් එක on එකේ තියෙන්නේ. ඒත් බල්බ් එක off වෙලා. ඒකෙන් අපිට තේරුම් ගන්න පුළුවන් මොකද්ද? මේ පරිපතේදී එක ස්විච් එකක් on කරාට මදි බල්බ් එක පත්තු කරන්න. අපි එහෙනම් හතරවෙනි අවස්ථාවට ගිහිල්ලා බලමු. හරි අපි එහෙනම් බලමු හතරවෙනි අවස්ථාව. එහෙනම් අපේ අවසාන අවස්ථාවේ ක්‍රියාකාරීත්වය කොහොමද වෙන්නේ කියලා. මෙතනදී A කියන ස්විච් එක තියෙන්නේ on කියන අවස්ථාවේ. නිරූපණය කරන්නේ එක කියන අගේ. ඒක on එකේ තියෙන. ඊළඟට බලන්න B කියන ස්විච් එකත් ඒකත් තියෙන්නේ on කියන අවස්ථාවේ. ඒකින් එක කියන අගෙන් තමයි එකත් නිරූපණය කරන්නේ. ඊළඟට බලමු විදුලි ධාරාවක් ඇවලා කොහොමද යන්නේ කියලා. ධනාග්‍රයෙන් පටන් ගන්නනේ. මෙයාට A කියන ස්විච් එක ඔස්සේ බාධාවකින් තොරව ගමන් කරන්න පුළුවන්. B ස්විච් එක ඔස්සේ කිසිම බාධාවකින් තොරව ගමන් කරා. X කියන බල්බ් එක ඔස්සේ ගමන් කරාට තාම පත්තු වෙන්නේ නැහැ බල්බ් එක. මේ සර්කිට් එක සම්පූර්ණ වෙන්න ඕන. එහෙම නැත්නම් විද්‍යුත් පරිපථය සම්පූර්ණ වෙන්න ඕන. සම්පූර්ණ වෙන්න නම් විදුලිය ඍණ අග්‍රයට යන්න ඕන. කිසිම බාධාවකින් තොරව. දැන් මේ පරිපථය හදලා තියෙන විදිහට විදුලි ධාරාවට ඍණ අග්‍රයට යන්න පුළුවන් කිසිම බාධාවකින් තොරව. එතකොට සවි කරලා තියෙන විද්‍යුත් උපකරණ ක්‍රියාත්මක වෙනවා. එම නිසා මෙන්න මේ බල්බ් එකත් පත්තු වෙනවා. විද්‍යුත් උපකරණයක් ක්‍රියාත්මක වෙනවයි කියන එක අපි නිරූපණය කරන්නේ එක කියන සංඛ්‍යාවෙන්. අන්න දැන් අපිට මේ සත්‍යතා වගුව බලලා යම් අදහසක් ගන්න පුළුවන් මේ පරිපථයේ ක්‍රියාකාරීත්වය පිළිබඳව. මේ ස්විච් දෙකම on එකේ තිබ්බොත් පමණයි බලන්න මේ ස්විච් දෙකම on එකේ තිබ්බොත් පමණයි බල්බ් එකත් on වෙලා තියෙන්නේ. එක ස්විච් එකක් විතරක් on එකේ තිබ්බට හරියන්නේ නැහැ. මෙතන මේ අවස්ථාවේදී දෙවෙනි අවස්ථාව බැලුවොත් මේ B කියන ස්විච් එක on එකේ තියෙන්නේ. ඒත් බල්බ් එක off. A කියන ස්විච් එක මෙතනදී on එකේ තියෙන්නේ. ඒත් බල්බ් එක off. ස්විච් දෙකම on එකේ තියෙනකොට බල්බ් එක on වෙලා තියෙන්නේ. ඊළඟට අවධානය යොමු කරන්න ඕන කාරණාව තමයි බලන්න දරුවනේ මේ ස්විච් වලින් ලබා දෙන මේ අගයන් වලට අනුව තීරණය වෙනවා බල්බ් එක off වෙලාද තියෙන්නේ on වෙලාද තියෙන්නේ කියලා. එම නිසා මේ ස්විච් දෙක මේ අවස්ථාවේදී ස්විච් දෙකක් තියෙන හින්දා මෙන්න මේ ස්විච් දෙක අපි හඳුන්වනවා ආදාන කියලා. ඒකට හේතුව තමයි ඒවලින් ලබා දෙන අගයන් වලට අනුව තීරණය වෙනවා බල්බ් එක on එකේදී තියෙන්නේ off එකේද තියෙන්නේ කියලා. ආදාන එම නැත්නම් ඉන්පුට්ස් කියලා අපි ඉංග්‍රීසියෙන් කියනවා. මේ ස්විච් වලින් ලබා දෙන අගයන් වලට අනුව එහෙම නැත්නම් මේ ස්විච් වලින් ආදානය කරන ඇතුළත් කරන අගයන් වලට අනුව බල්බ් එක ක්‍රියා කරනවා. බල්බ් එක on වෙනවා එක්කෝ බල්බ් එක off වෙනවා. අන්න මේකෙන් ලබා දෙන ආදාන වලට අනුව මේක ක්‍රියා කරන හින්දා අපි මේ බල්බ් එක හඳුන්වනවා ප්‍රතිදාන කියලා. ප්‍රතිදානය එකක් තියෙන හින්දා නැත්නම් output ඉංග්‍රීසි. ඔන්න ඔය විදිහටයි ඔක තියෙන්නේ. එතකොට A සහ B කියන්නේ අපේ ආදාන.
x කියන බල්බ් එක අපේ ප්‍රතිදානය. මතක තියාගන්න ඕන අනික් කාරණාව තමයි හැමතිස්සෙම සත්‍යතාවගේ මේ ආදාන ටික තියෙන්නේ වගුවේ වම් අත පැත්තෙන් තමයි ආදාන ටික නිරූපණය කරන්නේ. ඒ ආදාන සහිත තීරු. වගුවේ ප්‍රතිදාන නිරූපණය කරන්නේ දකුණු අත පැත්තේ. අපි එහෙනම් බලමු. දැන් මේ විද්‍යුත් පරිපථය සඳහා සංකේතයක් දීලා තියෙනවා. ඒ සංකේතය මොකක්ද කියලා බලමු. මෙන්න තියෙනවා AND ద్వාරයේ සංකේතය. මෙන්න මේ විද්‍යුත් පරිපථය මෙන්න මේ සංකේතය මගින් තමයි අපි නිරූපණය කරන්නේ. මේකේ මේ A කියන ස්විච් එක එහෙම නැත්නම් A කියන ආදානය මෙන්න මේ ආකාරයට දක්වලා තියෙනවා. ඊළඟට B කියන ස්විච් එක B ආදානය මෙන්න මෙතන දක්වලා තියෙනවා. එතකොට මේ AND ద్వාරයේ ආදාන ටික මෙන්න මේ විදිහේ තමයි දක්වලා තියෙන්නේ. එතකොට අපේ X බල්බ් එක කොහොමද කොතනද පෙන්වන්නේ? X කියන බල්බ් එක මෙන්න මෙතන තමයි දක්වන්නේ. එතකොට මෙතන තමයි අපේ ප්‍රතිදානය තියෙන්නේ. ආදානය තියෙන්නේ මෙන්න මෙතන. ප්‍රතිදානය මෙන්න මෙතනින් පෙන්වනවා. දැන් අපි කලින් මෙන්න මේ විද්‍යුත් පරිපථයේ ක්‍රියාකාරීත්වය බැලුවා සත්‍යතා වගු මගින් ස්විච් මාරු කර කර බැලුවා. ඒ අදාළ අගයන් යොදලා. දැන් මේකේ මෙන්න මේ සංකේතයේ කොහොමද අපි ක්‍රියාකාරීත්වය බලාගන්නේ? අන්න ඒකට අවධානය යොමු කරමු ඊළඟට. අපි AND ద్వාරයේ සත්‍යතා වගුව කොහොමද එන්නේ කියලා බලමු. සත්‍යතා වගුවේදී මුලින්ම අපි ආදානයන් ටික සටහන් කරගන්න ඕන. ආදානයන් පළවෙනි ආදානය අපිට ගන්න පුළුවන් A, දෙවෙනි ආදානයේ තියෙනවා B. දැන් ඔච්චරයි ආදාන දෙකට තියෙන්නේ. ඊට පස්සේ අපි දාන්න ඕන ප්‍රතිදානය මොකක්ද කියලා. ප්‍රතිදානය X. ඉතින් අවසානයේට මම X කියන ප්‍රතිදානය සටහන් කරනවා. දැන් එහෙනම් බලමු දැන් මේ වගුවේ පේලි කීයක් එන්න අවශ්‍යද කියලා. පේලි කීයක් තියෙන්න ඕනද කියලා බලමු. මේ සඳහා පොඩි සූත්‍රයක් තියෙනවා. දැන් මේ සූත්‍ර නම් කටපාඩම් කරන්න අවශ්‍ය නැහැ. නමුත් දැන ගැනීම පිණිස මම මේ දාන්නේ. පේලි ගණන. පේලි ගණන සමාන වෙනවා. මෙතන ගන්නවා 2 බලයක් ලෙස ගන්නවා. අපි ගාව තිබෙන ආදාන ගණන. ඇයි දැන් මම මේ 2 කියලා ගත්තේ? මේ 2 කියන්නේ අපිට මේක ගන්න පුළුවන් නිත්‍ය අගයක් කියලා. ඇයි මේ නිත්‍ය අගයක් කියන්නේ? ඒක වෙනස් වෙන්නේ නැහැ. a constant value කියලා අපි කියමු. ඇයි ඉතින් මම 2 කියලා ගත්තා? මට වෙන ඕනෑම සංඛ්‍යාවක් ගන්න පුළුවන්. ඒකට එක හේතුවක් තියෙනවා දරුවනේ. අපි මේ පාඩමේදී ප්‍රධාන වශයෙන් අගයන් කීයක් පාවිච්චි කරනවද? එකක් තමයි බිඳුව කියන අගය. බිඳුව කියන අගයෙන් අපි නිරූපණය කරනවා off කියන අවස්ථාව. ඊළඟ එක තමයි එක කියන අගය. එක කියන අගයෙන් අපි නිරූපණය කරනවා on කියන අවස්ථාව. ඔන්න ඔය සංඛ්‍යා දෙක විතරයි නේද දරුවනේ අපි පාවිච්චි කරන්නේ. ඉතින් මේ සංඛ්‍යා මොන සංඛ්‍යාද? බිඳුව සහ එක කියන සංඛ්‍යා අපි හඳුන්වනවා ද්විමය සංඛ්‍යා කියලා. ද්විමය සංඛ්‍යා කියලා. එතකොට ද්විමය සංඛ්‍යාවල පාදය දෙකක් වෙන්නේ. පාදය දෙකයි. අන්න ඒක තමයි ප්‍රධානතම හේතුව. මෙන්න මෙතනට අපි 2 කියන අගය දාන්න. වෙන කිසිම හේතුවක් නැහැ. දැන් ඕගලන්ට මේ ද්විමය සංඛ්‍යා කියන්නේ මොනවද කියලා දන්නේ නැත්නම් මෙන්න මේ විදිහට ඕක තියාගන්න පුළුවන්. අපි මේ පාවිච්චි කරන්නේ මේ පාඩමේදී අපි පාවිච්චි කරන්නේ සංඛ්‍යා දෙකයි. ඒ සංඛ්‍යා දෙක මොනවද? බිඳුව සහ 1. ඔන්න ඔය සංඛ්‍යා දෙක තමයි මෙතනින් නිරූපණය කරලා තියෙන්නේ. එහෙනම් අපි බලමු මේකට අගයන් ආදේශ කරලා. දෙක බලයක් විදිහට ගන්නවා අපි ආදාන ගන්න. දැන් මෙතන ආදාන කොහොමද හොයාගන්නේ? මේ A සහ B කියලා ආදාන දෙකක් තියෙනවා. ඉතින් ওই දෙක තමයි අපි මෙතන බලයක් විදිහට ගන්න ඕන. එතකොට මෙතන A B C කියලා තිබ්බොත් මෙතන දෙක වෙනුවට අපි දාන්න ඕන 3 කියලා. එතකොට 2 3 බලය එන්නේ. දැන් A B කියලා ආදාන දෙකයි තියෙන්නේ. එතකොට අපි 2 බලය 2 බලය කියන්නේ දරුවනේ 4යි එන්නේ උත්තරේ. අන්න උත්තරේ එන්නේ 4යි. එතකොට මේ අවස්ථාවේදී
මේ වගුවේ පේලි 4ක් අපි හදා ගන්න අවශ්‍යයි. 1යි 2යි 3යි 4යි. අන්න පේලි 4ක් තියෙනවා දැන් මේ වගුවට. අපි දැන් වගුවේ පේලි ගාන හොයාගත්තා. අපි ඊළඟට බලමු මේ ඒ තීරුවට අදාළ මේ ඒ කියන තීරුවට අදාළ අගයන් කොහොමද පුරවගන්නේ කියලා. දැන් මම කලින් කිව්වා වගේ මේ තීරුවල තියෙන්න පුළුවන් බිඳුව සහ එක යන අගයන් පමණයි. බිඳුවෙන් නිරූපණය වෙන්නේ off, එකෙන් නිරූපණය වෙන්නේ on. එහෙනම් බලමු බිඳුව සහ එක කොහොමද මොන පිළිවෙලටද මේ ඒ කියන තීරුවේ සටහන් වෙන්න අවශ්‍ය කියලා. ඒ සඳහා පොඩි සූත්‍රයක් තියෙනවා. අපි බලමු කොහොමද මේ සූත්‍රය එන්නේ කියලා. මෙතනදී වගුවේ තියෙන පේලි ගණන අපි බෙදන්න ඕන නැවතත් අපේ නිත්‍ය අගය වන දෙකෙන්. දැන් ගොඩක් ළමයි පටලව ගන්න දෙයක් තමයි පුතේ මෙන්න මේ දෙක කියන්නේ මේ ආදාන ගණන කියලා පටලව ගන්නවා. ඔය ආදාන ගණනත් දෙක තමයි. නමුත් මේ තියෙන්නේ දරුවනේ මෙතනදී මේ අපි ගත්ත දෙක කියන සංඛ්‍යාව තමයි මෙතනටත් එන්නේ. කියන්නේ අපේ නිත්‍ය අගය. නිත්‍ය අගය තමයි මෙන්න මෙතනට එන්නේ. කොහොමද මේක නැවතත් හැදෙන්නේ? අපි මේ පාඩමේ සංඛ්‍යා දෙකක් පාවිච්චි කරනවා. එකක් තමයි බිඳුව, අනික එක 1. ඉතින් මේකට අපි කියන්නේ ද්විමේය සංඛ්‍යා කියලා. ද්විමේය සංඛ්‍යාවේ පාදය තමයි ද්විමේය සංඛ්‍යා පද්ධතියේ පාදය තමයි ඔය දෙක කියන්නේ. එහෙම නැත්නම් ඕගලන්ට මේක මේ විදිහට මතක තියාගන්නත් පුළුවන්. මේ පාඩමේ අපි පාවිච්චි කරන්නේ බිඳුව සහ එක යන අගයන් පමණයි. ඔය සංඛ්‍යා දෙක තමයි මෙන්න මේකෙන් නිරූපණය වන්නේ. මම මේ කියන්න හදන්නේ මෙච්චරයි. මොනම අවස්ථාවකදීවත් මේකේ අගය වෙනස් වෙන්නේ නැහැ. මොනම අවස්ථාවකදීවත් මේක වෙනස් වෙන්නේ නැහැ. හරි අපි එහෙනම් මේ සූත්‍රයට අගයන් ටිකක් දාලා බලමු මොකද වෙන්නේ කියලා. පේලි ගණන අපි දන්නවා. පේලි ගාන කලින් හොයාගත්තා 4යි. දැන් ඒක අපි බෙදන්න ඕන 2. එතකොට 4 2ෙන් බෙදපුවාම අපිට ලැබෙනවා පිළිතුර 2ක් කියලා. එතකොට මේක මේ විදිහට ලියන්නේ මුලින්ම අපි ලියන්න ඕන බිඳුව කියන සංඛ්‍යාව. එතකොට බිඳුවේ ඒවා 2ක්. මොන තීරුවේද සටහන් කරන්නේ? ඒ තීරුවේ සටහන් කරනවා. ඒ තීරුවේ සටහන් කරනවා බිඳුවේ ඒවා 2ක්. බිඳුවේ ඒවා 2යි. ඒක ඉවර වුණාට පස්සේ එකේ ඒවා 2ක් නැවතත් මොන තීරුවේද? ඒ කියන තීරුවේ එකේ ඒවා 2ක්. අන්න අපි ඒ තීරුවේ අගයන් ටික හොයාගත්තා. බිඳුවේ ඒවා 2යි, එකේ ඒවා 2යි. මේ විදිහ තමයි සූත්‍රයේ තියෙන්නේ. අපි දැන් ඒ තීරුවේ අගයන් ටික පුරවගත්තා. අපි එහෙනම් බලමු දැන් B තීරුවේ අගයන් කොහොමද එන්නේ කියලා. ඒ සඳහාත් සූත්‍රයක් තියෙනවා. B තීරුවේ බිඳුව සහ එකේ ඒවා ගණන. ඒ සඳහා අපි ගන්නවා ඒ තීරුවේ බිඳුව සහ එකේ ඒවා ගණන අරගෙන ඒක බෙදනවා 2. එහෙනම් ඒ තීරුවේ බිඳුව සහ එකේ ඒවා ගන්න එන්නේ 2යි. ඕක බෙදන්න ඕන 2. එතකොට 2 2ෙන් බෙදපුවාම අපිට ලැබෙනවා කීයද? 1යි. මේකෙන් කියන්නේ මොකද්ද? මේකෙන් කියන්නේ මෙන්න මෙච්චරයි. B තීරුවේ මුලින්ම සටහන් කරන්න කියනවා බිඳුවේ ඒවා 1ක්. දැන් කලින්ම ඒ තීරුවේ අපි කීයක් සටහන් කරාද? බිඳුවේ ඒවා 2ක් සටහන් කරා. ඒ බිඳුවේ ඒවා 2 තමයි මෙතන තියෙන්නේ. දැන් මෙතන කියන්නේ මොකද්ද? B තීරුවේ සටහන් කරන්න කියනවා බිඳුවේ ඒවා 1ක්. ඉතින් අපි එහෙනම් ඒක සටහන් කරලා එමු නේද? B තීරුවේ බිඳුවේ ඒවා 1ක්. අන්න සටහන් කරා. දැන් උත්තරේ බිඳුවේ ඒවා 1යි සටහන් කරන්න කියන්නේ. ඊට පස්සේ මොකද්ද? ඊට පස්සේ අපි සටහන් කරන්න ඕන එකේ ඒවා 1ක්. දැන් මෙතනත් එහෙමනේ. මෙතන බිඳුවේ ඒවා 2ක් සටහන් කරලා ඉවර වුණාට පස්සේ මෙතන එකේ ඒවා 2ක් සටහන් කරා. බිඳුව සටහන් කරාම ඊට පස්සේ 1. මෙතනත් එහෙමයි. මෙතන බිඳුවේ ඒවා 1ක් සටහන් කරා. ඊට පස්සේ දැන් බිඳුවේ සටහන් කරලා ඉවරයිනේ. දැන් ඊළඟට සටහන් කරන්න තියෙන්නේ එකේ ඒවා. එකේ ඒවත් 1ක් සටහන් කරන්න කියලා තියෙන්නේ. අන්න එකේ ඒවා 1ක් සටහන් කරා. දැන් අන්න එච්චරයි ඉවරයි. දැන් එතනින් එහාට නෑ. තව පේලි දෙකක් හැබැයි හිස්ව තියෙනවා. ඒකට මොනවාද කරන්න පුළුවන්? අපි ඉතින් ආපහු මුලට යන් එහෙනම්. මුලින්ම මොකද්ද සටහන් කරන්න ඕන? බිඳුවේ ඒවා. එතකොට B තීරුවේ මුලින්ම බිඳුවේ ඒවා කීයක් සටහන් කරන්න වෙනවද? 1ක් සටහන් කරන්න වෙනවා. අන්න ඒ බිඳුවේ ඒවා 1 අපි සටහන් කරලා එමු. බිඳුවේ ඒවා 1යි. ඒක ඉවර වුණාට පස්සේ එකේ ඒවා කීයක් සටහන් කරන්න කියනවද? 1ක් සටහන් කරන්න කියලා. මේකත් අපි ඉතින් සටහන් කරලා අන්න B තීරුවේ බිඳුව සහ එකේ ඒවා ගණන අපි හොයාගත්තා. මේ තියෙන්නේ
ඒකට අදාළ සූත්‍රය. අපි එහෙනම් ඊළඟට බලමු x ප්‍රතිදානයේ අගය කොහොමද ලබා ගන්නේ කියලා. x ප්‍රතිදානයේ අගය ලබා ගන්න එක තරමක් ලේසි. ඒක මෙතන මේ උඩ සටහන් කරලා තියෙනවා එක් කරන්න ඕන මොකද්ද කියලා. AND ద్వාරය කියන්නේ මොකද්ද දරුවනේ? බූලීය ගුණ කිරීම. බූලීය ගුණ කිරීම. ඉතින් මෙතනදි කරන්න තියෙන්නේ මෙච්චරයි. මේ a සහ b වල අගයන් ගුණ කරලා මෙතන පිළිතුර සටහන් කරන්නයි තියෙන්නේ. බොහොම පහසු කාරණාවක්. බිඳුවයි බිඳුවයි ගුණ කරපුවාම කීයක් ලැබෙනවද? බිඳුවයි. බිඳුවයි එකයි ගුණ කරපුවාමත් බිඳුවයි. එකයි බිඳුවයි ගුණ කරපුවාම බිඳුවයි එකයි එකයි ගුණ කරපුවාම එකයි. අන්න අපි අගයන් ටික ඉතාමත් පහසුවෙන් ලබා ගත්තා. මොනවාද කරන්න තියෙන්නේ? ගුණ කරගෙන යන්න a සහ b වල අගයන්. එතකොට එම නිසා x සමාන වෙනවා x වල අගය සමාන වෙනවා a ගුණ කිරීම b. ඔව්. අපි මේ පාඩමේදී ගුණ කිරීම අර්ථවත් කරන්නේ කතිරයකින් නම් නෙමෙයි දරුවනි. මෙන්න මේ වගේ කතිරයකින් නෙමෙයි ගුණ කිරීම අපි නිරූපණය කරන්නේ. අපි ගුණ කිරීම නිරූපණය කරන්නේ මෙන්න මේ ඩොට් එකෙන් තිතෙන්. එතකොට මෙතනදී a සහ b ගුණ කරපුවාම අන්න අපිට ලස්සනට පිළිතුර ලැබෙනවා. දැන් මෙතන කොහොමද බිඳුව ලැබෙන්නේ? ඕනෑම සංඛ්‍යාවක් බිඳුවෙන් ගුණ කරපුවාම ඉතින් බිඳුවයි. මේ ඉතින් ගණන් තියෙන්නේ. මෙතන බිඳුවයි බිඳුවයි ගුණ කරපුවාම බිඳුවයි, බිඳුවයි එකයි ගුණ කරපුවාම බිඳුවයි, එකයි බිඳුවයි ගුණ කරපුවාම බිඳුවයි, එකයි එකයි ගුණ කරපුවාම එකයි. දැන් මේක කලින් කරපු අර විද්‍යුත් පරිපතේ තිබෙන සත්‍යතාව වගුවත් එක්ක සංසන්දනය කරලා බලන්න. අපි ඒකේ ස්විච් මාරු කරලා ලබා ගත්තේ පිළිතුර. ඒකයි මේකයි අනිවාර්යයෙන්ම සමානයි. මේක අපි ලබා ගත්තේ ස්විච් මාරු කරලා නෙමෙයි, ගණිත කර්මයන් භාවිතා කරලා. අන්න දරුවනේ AND දොරටුව මේ ආකාරයට අපිට නිරූපණය කරන්න පුළුවන්. අපි මින් ඉදිරියට විද්‍යුත් පරිපත නෙමේ දරුවනේ පාවිච්චි කරන්නේ AND ద్వාරය නිරූපණය කරන්න. මෙන්න මේ සංකේතය අපි භාවිතා කරන්නේ. දැන් අපිට ස්විච් අවශ්‍ය නැහැ. AND ద్వාරයේ ප්‍රතිඵලය ලබා ගන්න අපිට ගණිත කර්මයකින් AND ద్వාරයේ ප්‍රතිඵලය ලබා ගන්න පුළුවන්. එහෙනම් දරුවනේ දැනට මම මෙතනින් මේ කොටස නිමා කරනවා. අපි ඊළඟ පාඩමේදී බලමු O ద్వාරයේ ක්‍රියාකාරීත්වය කොහොමද දෙන්නේ කියලා. ඒකේ විද්‍යුත් පරිපතය සහ ඒකේ සංකේතය පිළිබඳව අපි අධ්‍යයනය කරමු. එහෙනම් ඔබ සැමට සුබ දවසක්.